ප්‍රශ්න දීපක් කියන්නේ ඒකට හරිම උත්තරේ හම්බුණා කියන්නේ. හැබැයි පවතින වාතාවරණය තුළ අපි හැමෝම පීඩනයට පත්වලා ඉන්නවා. ඒතර මුලදී හදාගත්තා මේ එක්කෝ ඒකත් එක්ක විවේචනය කළා ගැටුණා. ඊට පස්සේ හිතුවා නෑ මේක අපි කලින් කාර්ය කරපු අකුසලයක්. අපි සල්ප කරගෙන තමයි විදවන්නේ. ඉතින් මේකෙන් නිදහස් වෙන්න අනිවාර්යයෙන් මේ ගමනේ නිදහස් වෙන්න ඕනේ කියලා කියන්නේ. අපි නිවන් මාර්ගයෙන් නිවන් අවබෝධ කරගන්න ආයේ නැවත ඉපදීමක් නැහැ. ඒකට අනුව අර ගුණාතිකී උත්තර ගන්න ඒක පිට හදාගන්න. ප්‍රශ්න දෙන්න ගන්න දෙන්න. ටැංකියේ මීටරේ යම අඩු වෙන කඩේකට අනාපම් ධර්ම මාර්ගයේ බාහිරට පොලිවක් පැනලා පෙට්‍රල් ගන්න. පෙට්‍රල් ටැංකිය ෆුල් වුණා. ඔබ දකින්න එපා ඒක මේ වාහනේ මීටරේ කියලා ඒක පව් මීටරේ හැටියට දාන්න. පින් මීටරේ හැටියට. පින අඩු වෙගෙන යන්නේ මේ තෙල් නෙමෙයි අඩු වෙන්නේ. පින අඩු වෙගෙන යද්දි ඔබට ද්වේෂය මතුවෙන හැටි දකින්න. තේරෙනවද? හරිද? ඒක පින් මීටරේ. වාහනේ මීටරේ දකින්න එපා. තෙල් අඩු වෙද්දි හිතට මොකද වෙන්නේ කියලා බලන්න. තෙල් අඩු වෙද්දි හිත එන ගැටීම. එහෙනම් තෙල් නිසා මම තෙල් නැතිවීම නිසා මම නිරේට යන්නේ නැහැ. හරිද? හැබැයි තෙල් අඩු වීම නිසා මට තෙල් ගැන බයක් උපදිනවා. මට නැති වේද යන්න බැරි වේද කොහේ හරි ගමනක් යන්න. අන්න ඒ බය නිසා අපි නිරේට යනවා මම. එහෙනම් වඩා භයානක මොකක්ද? හිත රැක ගන්න පොලිමේ ඉන්න ඕනේ නැහැ. දකින්න විතරයි හිත මට මොකද්ද කරන්නේ කියලා. පොලිම නැත්තම් සැපයි. තෙල් තිබ්බනම් සැපයි කියලා හිතන නිසා තමයි නැති දුකක් එන්නේ. එහෙනම් මේ හිතයිම වරවට. හිතයිම මේ ගේම් එක ගානම අපල් හැදලා. තෙල් නැත්තම් ඒක පවතින ස්වභාවය. පිළිගන්න වෙනවා. කෑම කන්න බොන්න නැත්තම් සල්ලි නැත්තම් ඒක පවතින ස්වභාවය පිළිගන්නවා. ඉතින් කර්මය කියලා හිත හදා ගන්න පුළුවන්. හැබැයි ධර්මයේ ගලපගත්තොත් කර්මයේ අභිභවන මට ධර්මයේ අවශ්‍ය රැකවරණය ලැබෙනවා මොකද? දුකින් නිදහස් වෙනවා. එලා හැම වෙලේම දකින්න වාහනේ මීටරේ නෙමෙයි. බයික් එකේ කාර් එකේ මීටරේ නෙමෙයි. මේ පින් මීටරේ මේ අඩු වෙගෙන යන්නේ මගේ. එහෙනම් මට ටක් ගාලා ආපු එක පුරවා ගන්න හිත දකින්න විතරයි. මේ පිනයි මගේ අඩු වෙන කියලා දැක්කම හරි. හරිද? එහෙම කරන්න ගත්තොත් අඩු පොලමකින් ඔබට තෙල් ඇත්තටම වදිනවා හේතුව දෙවුරු උදව් කරනවා. ඒක මම ඇත්තම දන්නවා. හැබැයි දෙවුරුන්ට සීමාවක් තියෙනවා. ලෝකේ නැත්තම් ලංකාවේ නැත්තම් දෙයියෝ මොනවා කරන්නේ? එහෙනම් මම කියන්නේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන පවතින දෙයක්. ගැටෙන්නේ නැති මෛත්‍රියෙන් ඉන්න කට්ටියට ඇත්තටම කොහෙන් හරි දෙවිලට හම්බ වෙනවා. හරිද? දුක් විඳින්න නැතුව. ගෑස් උත් සමානලාට ගෙදරටම ගෙනල්ලා දෙනවා කවුරුත්. ඒක පින. හැබැයි අපි ගැටි ඉන්නවා නම් පොලිම දික් වෙනවා. සමහරවිට මං එතෙන් දෙයක්දී මට නැති වෙනවා පෙට්‍රල්. හරිද? මට ඉස්සරහා ගෙනාට ගන්නවා මට නැහැ. ඒක තමයි ඇත්ත. හරිද? ඉතින් ඒක නිසා එතකොට ආයෙ ගැටෙනවා. තේරුණා? මගේ දුකට මේ ලෝකේ කවුරුත් වගේ කියන්න ඕනේ නැහැ. මීට වඩා බොහොම ලොකු ක්‍රයිසිස් ලංකාවේ තිබ්බා. හරිද? බැමිණිත්‍යසාය. කෝටි ගාණක් ලංකාවේ රහතන් වහන්සේලා පිරිනවම් කළා. මිනිසුන්ට වදයක් වෙන නිසා අනිෂ්ඨාන කළා. ඒ මිනිසුන්ට කන්න නැහැ. අර බවුනෙක් කියලා ගිනි තියාගෙන ගිහින් ඒකට මිනිසුන්ට කන්න නැහැ. ගෝවිතයන් සේරම ගිනි තියලා හරක බාන මරලා වීදි ඉස්සර පවා ගිනි තියලා මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. යාල කැලේ අදටත් ලක්ෂ ගණන් රේතයෝ ඉන්නවා අඟුරු වෙලා. ඒ යාල කැලයක් වුණේ පුතේ එදයින් පස්සේ. ඔය යාලේ ඉඳන පාරකම දිගටම ලංකාවේ තියෙන හොඳම ආරණ්‍ය ටික තියෙනවා. උත්තම විහාර ටික තියෙනවා. ඔය යාලට වැඩ කරපු කුඹුරු අය. කෝටි 7ක් ජනගහනය විතරක් ලංකාවේ. ඒතර මම හිටපු ආරණ්‍ය විතරක් මම පැවිදිච්ච ආරණ්‍ය විතරක් 12000ක් රහතන් වහන්සේ. ඒතර 12000ක් අපිට ගානේ මම හාමුදුරුවෝ කියලා. ඒතර 12000 හාමුදුරන්ට කන්න දෙන්න. දාන දෙන්න කොච්චර මිනිස්සු ඉන්න ඕනද? නේද? දැන් වගේ සලාක දානය අරගෙන මේ 4-5 දෙනෙක් ළඟින් වගේ නෙමෙයි 12000ක්. එහෙනම් තිස්ස කියන්නේ තිස්ස මහා ආරාම. ඒ කියන්නේ දැන් ඔය ඉතුරු වෙලා තියෙන්නේ තිස්ස කියන රාජධානිය ආරාම කොටස. ඒක තමයි මහා ආරාම කියන්නේ. ඔය දැන් ටවුන් එක කියලා ගන්න හොත් තිස්සම ආරාම කියලා හො ගන්න ඒ ප්‍රියම් ප්‍රදේශයක් වෙනවා සේරම ආරාම කොටස. තිස්ස රාජධානිය ඇවිල්ලා මහා රාවණා මේ වගේ තියෙන ලයිට් හවුස් එකේ තව කිලෝමීටර් 5ක් විතර මුහුදට තියෙනවා. ඒ සේරම ප්ලන්ට් උනා මුහුදට වැහිලා ගිහින්. ඒ නිසා මහා ශාස්ත්‍රීය යුග ලංකාවේ තිබුණා. ඒවා විනාශ වුනේ දෙයයන්ගේ සාපයක් නිසා මොකක්වත් නෙවෙයි විනාශ වෙන යුතු විනාශ වෙන ස්වභාවය යුක්ත නිසා.
නමුත් ඒව විනාශෙදි මගේ හිතත් මම විනාශ කරගත්තොත් මම පළවෙනිට යනවා. ඒතර අර අඟුරු වෙච්ච ප්‍රේතයෝ මේ පෘථිවිය විනාශ වෙනකොට කොතනම ඉඳී මේක මගේ භූමිය මගේ නැති වුණා කියලා සාප කරනවා. අඟුරු වෙච්ච ප්‍රේතයෝ ලක්ෂ ගාණක් ඒක ඇතුළේ තාම ඉන්නවා යාලකයන්. කවුද ඒගොල්ලන් එතෙන්ද දැම්මේ? බමුණ නෙමෙයි. ඒක දකින්න. මොනස අනුතරක් මේ අපිට කරනවද කියලා දකින්න. මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ ප්‍රශ්නයක් නැහැ. අරගල කරන කට්ටියක් පව්. දේශපාලකෙක් පව් මේ හැමෝම තමන්ගේ සැපයක් නේ හොයන්නේ. මුලා කරන හිතට සීල දනාව සුඛ. ඔබ මෙයා දේශපාලනයක් කියන්නේ අරගල කාර්යයේද මේ ලං. එහෙම නෙවෙයි දකින්න හැමතැනම තියෙන එකම ස්වභාවයක් හිතේ තියෙන. අවිද්‍යාව නිසා මේ ලෝකේ හැමෝම විනාශ වෙනවා සීල දනාව සුඛ. දෙවොලක මේ ලෝකේ දුර හිටියට බලන්නේ ලෝකෙ ඉක්මවලා තියෙනවා. යම් විදියකින් මේ ලෝකෙටම ක්‍රයිසිස් එකක් කියලා අපිට කණ්ඩ නැත්නම් අපි කණ්ඩ නැතුව මැරෙනවා. හැබැයි පල්ලෙහාට යන්නේ. ඕනිම. ඒව නැත්නම් කණ්ඩ නැති එකක් දුක කණ්ඩ නැතිව මදිවට නම සාප කර කර මැරිලා මං ඊට අතට පල්ලෙහාට ගිහලා ගිනි අඟුරු මට කන්න වෙන දෝදී කන්න වෙන. කොච්චර උනාට මහා කල්ප එකක් විවේකයක් හම්බෙන්නේ නැහැ නේද? ඒ නිසා මම මේ ලැබිච්ච මේ අවස්ථාව බොහෝ පරිස්සමෙන් පරිහරණය කරන්න මේක අපහරණය කරන්න එපා ඇබියුස් කරගන්න එපා සෙල්ලමක් නෙමෙයි මේක සෙල්ලමක් නෙමෙයි මේකට මායාවක් කියන්න ඕනේ නැහැ මේ ක්‍රයිසිස් එක අසුරුවක් කියන්න ඕනේ නැහැ මේක ලෝකේ පවතින ස්වභාවයක් මොකද්ද තේරුම නැති නාසෙ රෝණල්සයි වල ගහින් තිබිලා එක්සාම් සීසි කරනවා නාගලෙවිට මහා රාජධානි විනාශ වෙනවා බාගදුනාසේ පින්නම් පාන්නේ වඩ නිසා නැද නේද මේ නව රජදරුවන්ගේ මේ කුසිනාරා එදිරි කියනවානේ අනේ ස්වාමී ආනන්ද සාන්ති කියන අනේ ස්වාමීනි මේ වගේ දුප්පත් රාජ්‍යයකට යන්නේ ඔබ වහන්සේ මේ මයිසක් මේ තැනක පින්නම් පාන්නේ ආනන්ද එහෙම කියන්න එපා කියලා මහා සුදස්සන හැටියට මවම රජ කරා ශක්තිද රජ වෙලා ඉඳන්දි මේක මේ විදිහට තිබිච්ච තැන මෙහෙම තිබිච්ච තැන මොකක්ද දැන් මේ තියෙන ලෝක විපරිණාම මල්ලි චාතුරු මහරජුගේ විනාශ වෙනවා ලෝක විනාශ. හරිද? යාමේ විනාශ වෙනවා, තුසිතේ විනාශ වෙනවා. හරිද? නිම්මානති විනාශ වෙනවා, පරිමිත වශයෙන් සීල දිව්‍ය ලෝක විනාශ වෙනවා, ආබසන බ්‍රහ්ම ලෝක විනාශ. හරිද? ඒ සියල්ලම විනාශ වෙනවා, විනාශ වෙනවා ඉස්සයි නම් අපි මොනවද මේ හොයන්නේ? මොකද්ද අපි කොහෙන්ද සාධාරණ? ඔබ මේ ලංකාවේ තේල් ටිකක් පොලිමක එකෙක් හරි පැන්නොත් අන්න එතන තමයි අපි වන්නේ සාධාරණයි අසාධාරණයි වා මගින් ඇවිල්ලා ගහ ගන්නවා එහෙම කියන. බුදුරු දකින්නේ මොකද්ද? බුදුරුන්ට පුතේ රහතන් වහන්සේට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අසුද්ධාවාස බ්‍රහ්ම ලෝක බව අසාධාරණයි. ඒ නිසා තමයි උන්වහන්සේට නැති උපදින්නේ නැති සුද්ධාවාසය. එයි බුදුරුන්ටවත් නැති සාධාරණයක් ඔබ හොයනවා නම් මේ මනුස්ස ලෝකේ. හරි. ඔබ මොනතරම් ප්‍රාර්ථනා අපි මොනතරම් ප්‍රාර්ථනා ඒ මොනසම් ප්‍රාර්ථනික මනෝභාවයද තියෙන්නේ. අනේ තේනවා. අනුබල ප්‍රශ්න නැහැ. ඒවවත් බාධිතුමා කියන්නේ නැහැ සැපයක් තියෙනවා. ඒකත් අසාධාරණයි. ඒකත් දුක. සුද්ධවත බම්ම ලෝකත් දුක. එන්නේ මෙහාට සුදුකනක් තියෙනවා. ඒ අදක්ෂය තමයි චුට්ටක් එහාට මෙහාට වෙද්දි මම කැමති විදිහ කලබල වෙනවා. දක්ෂයන් මොකද කරන්නේ? මේක මේ කැමති විදිය නැති වෙන එක විතරයි එයා දකින්නේ. කැමැත්ත අකමැත්ත කතාව එයා දකින්නේ. හිත විතරයි දකින්නේ. බාහිර ලෝකෙ නෙමෙයි දකින්නේ. එයා එතකොට බාහිර ලෝකෙ මත පිටන්නේ නැහැ. වෙනස් වෙන හිත මත පිටන්නේ නැහැ. කැමැත්ත මත පිටන්නේ නැහැ. අකමැත්ත මත පිටන්නේ නැහැ. ඒ නිසා එයා ඉන්නේ කොහෙද? එයා නිවන යන්නේ. අති දක්ෂ. අදක්ෂේ අකමැත්තට ගැටිලා පල්ලෙහාට යද්දි දක්ෂේ කොයි අතර තමන්ට දින පෙට්‍රල් ටික හරි පොලිම හරි දන් දීලා අනේ වාහන ගහගන්න කියලා මෛත්‍රී කළා උඩට යද්දි අතිම දක්ෂයා මොකද කරන්නේ? මේක මේ හිතේ කතාව කියලා දැකලා කැමැත්ත සාකමැත්ත මේ දෙකම හිතේ කතාවක් හදෙන් දින මොනවා කියලා දැකලා කිසිම හිතක් මත පීඩන්නේ නැතුව නිදහසලා. ඔබේ තීරණය ඔබ මොකද කරන්න කියලා ඔබ තියෙන එක බුදුරජාණන් වහන්සේ කිසිම බලපෑමක් නැහැ නේද? ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කියන එක. ඒක ඔබේ choice එක. ඔබ අදක්ෂයි නම් ඕනම කෙනෙක් කරන දේ කරන්න. ගැටිලා පල්ලෙහාට යන්න. ඔබ දක්ෂයි නම් ටිකක් හරි ඔබේ අවස්ථාව දන් දීලා හරි මම අර ඊයේ වෙලදා කිව්වා ඔබට දන් දෙන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා. දැන් හාලු පොඩි හිගයක් තියෙනවනේ සුභාකට. ඔබ ගිහිල්ලා හිග නිසා 3-4ක් ගන්න නැතු. ඔබ එකක් අරගෙන
සුපර් මාකට් එකේම තියෙන ඉතුරු හාල් මිටි ටික ඉතුරු කරන්න ඒක දාන්න. ඔබ කොහොමද දාන්නේ දෙන්න? සුපර් මාකට් එකේ තියෙන දේ ඔයාලට දන් දෙන්න පුළුවන්. බෑනේ. නමුත් ඔබ මෙහෙම ඉතුරු මට 3-4ක් ගන්න පුළුවන් තොපදී මම ගන්න නැහැ. අනිත් කිසිම කෙනෙකුට මේ බියක් නෝපදිවා ඒගොල්ලන්ට මේ හාල් එක පොඩ්ඩක් හරි සැපයක් වේවා කියලා නොගෙන ඉඳීමම දානවා. එහෙනම් සුපර් මාකට් එකේ තියෙන දේ නා. තියෙද්දි ඔයා සල්ලි 7-5ක් තියලා ගන්න તો අනුන්ගේ දේ ඔබට දන් දෙන්න පුළුවන්. අන්න ලක්ෂ 10. අවුත් මම බීටින් ඉන්නවම මම රැස් කරනවා. ඒ රැස් කරලා තියෙන මොකක්ද? හාල් නෙමෙයි. සබන් නෙමෙයි. මොකද? තෙල් නෙමෙයි. මොකද? බයට කිමිදේ මොකද? බය. එතන බය කියන තෝට් එක බය කියන සිතුවිලි මම මිලට ගන්නවා කියන කැමැත්තේ. වැඩිම බය වෙන තැනට ඔබ විහිද ගෙනියනවා. මොකද ඔබ බයට කැමති වුණා. හිත ඔබ ගෙනියනවා බය වෙන තැන. නේද? එන්න බෑ. ඔය නිරේන් උඩ දාවත් ඉන්න අපෝතිලිසංගමින් ආය යන්නේ බලන්න. තිලිසංගමෙත් බය උපරට. ආය බලන්න. ඒක කවදානම් ආය සුගතියකට එන්නේ. ඒතර මනුස්ස ලෝකෙම චූටි දෙයක් නිසා ඔබ හිතේ කතාව දන්නේ නැතුව බය උපද්දවගෙන පල්ලයට ගිහිනවන්නේ. පල්ලයට යනවා නම් මේ සුන්දර අමාරුවෙන් මේ උපයාගත්ත මේ සුන්දර අවස්ථාව හිමි කර ගන්නවා නම් ඒක මොන සාදක්ෂරද? ඒ චූටි දේ චූටි දෙයක් තේරුම් ගත්තොත් ලොකු දෙයක් අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ චූටි පණිවිඩය අපි හරියට ගත්තොත් ඔය එකම එක පණිවිඩය අපි හරියට ගත්තොත් අර බය කියන සිතුවිල්ල මත මම පිටන්න તો ඒ සිතුවිල්ල අතහැරියොත් ඔබ කල්පයක් නිරේ ආයුෂ අතහැරියි. කල්පයක් නිරේ ආයුෂ අතහැරියි. එච්චර ලේසියෙන් පුළුවන් මේ සතර පහ ඉක්ම යන්න මම හැබැයි අපි කැමැත්තෙන් පිළිගන්නවා මොකද? දුක් දෙන හිත. ඔබ කන වාර ගන්න අඩු කරන්න. කොහොමත් මම කොච්චර හොඳ කැම දුන්නත් දැකත් මේ කය මැරෙනවනේ. it's okay. සරල වෙන්න. අපිට තිබිච්ච විදිහටම නැති වෙන්න පුළුවන් බත් කමන්නේ අපි කැපකිරීම කරමු. සරල වෙන්න. කැදටියක් හරි බිල එන්න. රාතනවසලා කරකොල වළඳන විදිහ. කොයිලාවද ඉතින් අපා මහා ප්‍රාතිහාරයක් කියලා මේ ලංකාව දිනු මේ විදිහේ බහි එහෙම මැජික් ෆෝන් නැහැ. අපේ හිතේ කතාව අපි ගලපනවා. අපේ හිතේ කතාව ගලපන්නේ ජීවත් වුණොත් එහෙමයි මැරුණත් එහෙමයි කොහොම වුණත් අපි ගොඩ. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම දුකේ. ඒක අපේ තියෙන්නේ බුදුහාමුදුරු තරහ වෙන්නේ නැහැ. වා නිරේට බුදුහාමුදුරන්ගේ පණිවිඩය ගත්තේ නැතුව නිරේට ගියා කියලා බුදුහාමුදුරු තරහ වෙන්නේ නැහැ. ටියුෂන් සර්ලා. හරි. අන්නරු මගේ පන්ති කියලා අන්නර පන්ති ගියා කියලා නේද? ડોක්ටර් සතෙන් හිතුවොත් මේ පේෂන්ට් අනිත් මගේ පේෂන්ට් අන්නරයව නේ එහෙම නෑ භාගතුනාසෙට ප්‍රශ්න නැහැ. හැබැයි භාගතුනාසෙට අනුකම්පාවක් කියලා ඒ පහකට අනේ මේ අහිංසකව මෙච්චර ලේසියෙන් මේ දේ ගලප ගන්න තියෙද්දි මේ අමාරුම දෙයට යනවා නේ අමාරුම තරට යනවා. එනම් මල්ලි අඬා හිත කුසලයේ පිහිටව ගන්න. හරිද? අඬා හරි හිත කුසලයේ පිහිටව ගන්න. ඔබට සදාහටම අඬන එකෙන් නැවති අඩු ගන්න නෙවෙයි. කල්පයක් කියන කාලයක්. කල්පයක් කියන. දන්නවනේ අවශ්‍ය කොච්චර කියලා කල්පයක් කියන. කොච්චර? ඉදුණු හැටම කීයද? ඉදුණු හැටම කීයද? හැටම 16යි. නේද? ඈ? හැටම 16ක් දිග 16ක් පළල. නේද? 16ක් ගණන් කොහොමද මේක ගණකයක් නේ කෙට් එකක් සම්පූර්ණයෙන් අබෑට පුරවන අවුරුද්දකට සැරයක් එක මිනිස්සෙක් කියලා එක ඇටයක් අයින් කරනවා නේ අවුරුදු 100කට සැරයක් එක මිනිස්සෙක් කියලා එක ඇටයක් අයින් කරනවා අවුරුද්දට අයින් කරලා කවදා හරි දවසක් එනවා කියන පෙට්ටියම හිස් වෙන හැබැයි කල්ප ඉවර වෙන්නේ කොහොමද එක සිතුවිල්ලක් අවබෝධ කරගෙන ඒ කියන්නේ අතහැරෙන අපිට ඒසා දුක් විඳින නිරෙන් අපිට ගැලවෙන්න පුළුවන් ඇයි අපි ගැලවෙන්නේ ඔබලා සැපයට කැමති වෙනවා. ලාභ පාඩු තේරුම් ගන්නවා. එලා මේ බත් හුණ්ඩුවක්, හාල් හුණ්ඩුවක් මේ තෙල් ලීටරයක් වෙනුවෙන් අපි නිරේට යනවා. මොන එකද? හොඳ දෙයක් තියනවා රස. අපි පොරින්දර කමිටුට හම්බ වෙනවා. ඒ ගහගත්ත වෙලෙස කවුරු එකගෙනත් යනවා. දැන් අපි බය වෙන්න ඕනේ නැහැ පොලිං වල ඉන්න ඕනේ නැහැ මොකක්වත් වෙන්න ඕනේ නැහැ මම සුරක්ෂිත දැනක් භාගතුනාංශය හදලා තියෙනවා ඇත්තට මේ වගේ අවදානම් සහිත වෙලාවක පවුල් පිටින් මහරන්නේ මම නම් කියන්නේ ඇයි අනතුරක් නෑ ඇයි භාගතුනාංශය කියනවා නේ මේ ඛණ්ඩ මහනුනත් සැපක් කියලා ඔව්
අර පටාචාරා භික්ෂුණී ආරාමේ ඉගෙන ගෑණියෙක් ඇවිල්ලා ඈ ඔව් ඉගෙන කාන්තාවක් ඇවිල්ලා අහම්බෙන් එදා හොඳ කෑම වගේක් හම්බෙලා දානෙත් හරිද ඉතින් ඒ ආරාමේ හොඳට කායම තියෙනවනේ අහම්බෙන් එදා හොඳට කන්න හම්බුණා ඉතින් මේ කාන්තාව වෙනවා අද්දේ නේ මේ මම මේ ඉංගක කෑම දැන්න බැන්නුනේ මම මෙතන හිටියන මට හැමදාම කෑම හම්බ වෙනවා කියලා ඉතින් හිටියා හරිද ඉංග්‍රීසි දැන් අවුරුදු දෙක විතර පස්සේ අර කලින් ආපු ගෑනුගේ ස්වභාවය තියෙනවනේ මේක තාම ඉන්නවනේ ඒ ඛණ්ඩ වැවිලා දුවේ කියලා ගිය අවුරුද්දේ අපි තියෝගේ ඔතනමයි කියලා අර කියනවනේ කීකේවා දැන් මේ මෙයා ඉගෙන ගෑනිත් ගෑනින්නේ මුඹේ පරට්ටියනේ මම මොකද එකේ වහන්නේ මම මහරනවා කියලා පටාචාරා වික්ෂේපින් කියන අනේ මේ මෑනියෝ මේ මම වාහන කරලා දාන්න ඔය කීකාගෙන් මම වචන අහන්න ඕනේ නැහැ හරිද ඇත්තට මේකම වුනේ හරිද පටාචාරා වික්ෂේපින් මහාන කරනවා මේ කාන්තාව දැන් මහාන කරාට පස්සේ මොකද වෙන්නේ පටාචාරා භික්ෂුණී පස්සේ එන්න බෑ දානශාලාව. ආවට පස්සේ ඉතින් අර මුක්තානුමෝදනාව කරනවනේ මේ රහත් මෙහින්නාස කෙනෙක්. මණ කියද්දි මොනවා කණ්ඩ මහනවත් දැන් අහගෙන ඉන්නවනේ. එහෙම අහගෙන ඉන්න අර කෙලෙස් මොකද වෙන්නේ? ටික ටික තුනි වෙන රහත් මෙහින්නාස කෙනෙක් කියන්නේ. ඒ කෙලෙස් තුනි වෙලා එක්තරා දවසක දාන වළඳන කලින් දානශාලාවේදී අර ස්ත්‍රිය රහත් වෙන අර මෙහින්නාස. ඒ ෂනේ වාග්තුනාසේ ජේතවනාරාමයේ තිබෙන සාදුකාරවල. ඉන්න ස්වාමීන් වහන්සේලා ස්වාමීන් ඇයි වාසේ සාදුකාර දුන්නේ? මහණෙනි මේ ශාසනය හරි ආශ්චර්යයක්. ඛණ්ඩ මහණුණත් ලාභයක් කියන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියන අනිත් ස්වාමීන් මොකක් ගැන හිතලාද වහන්සේ මේ කිව්වේ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියන්නේ මේ වගේ මීට කාලයකට කලින් මේ කාන්තාවක් ආවා. දැන් වෙන කෙනෙක් එයා මෙතන මහණුණා. එයාට මෙහෙම වුණා. අන්න දැන් මේ මොහොතේ එයා සිව්පිලිසි ව්‍යාපත් මහරහත් මේ ඉන්නාන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ භාගතුන් වහන්සේ ඒ කතාව සම්පූර්ණ මේ මොහොත දැකලා තමයි අර සාදුකාර දෙන්නේ ආශ්චර්යයි. ඒ සමෝගන් හොඳ සංකේතයක් නේ. සුපර් කතා නේ. මේ ගුරුයෝනේ මේ ඇත්තටම. භාගතුන් වහන්සේ කියපුවා. ඒ කාන්තාව දෙකරන්නේ ඊගොපාර ගොඩක් කරනවා කියලා තමයි මාන්නේ. මම ඕක හොඳට ගන්න. ඕගේ කට වැහෙන්න උන් ඊටස මට වැඳලා කන්න දෙන්නේ මේ කිව්වේ. මානේ ඇත්තටම එහෙමමයි මානේ. නැතුණත් කොහොමද මාන්නේ? මේ මිනිස්සු කියන දානේ කන්නේ. හැබැයි අර ඒ මිනිස්සු ඉක්මවන්න හිතපු නිසාම නෙමෙයි දෙයාට මේ අන්තිමට රහත් වෙන්න ලැබෙන්නේ. කෙලෙසයක්. හැබැයි හරි තැනට ආයෝජනය කරනවා මොකද? මහාන වෙනවා. කවුරු ගාවද? ආතමස්. කවුද? ඒ උන්වහන්සේ උත්තමාවිට වන්දනා කරනවා. දැන් කාලේ කොහොමද අපි ආශිර්වාද කරන්න කියලා ඕඩර් වල පාස් වෙන්නේ. ඒ දේ වල පාස් වෙනවා. දැන් අම්මලා තාත්තලා කියන අනුසාරණ අපේ පුතා අපි අර දුවද ඕලෙවස් එහෙම මොකද? ඉතින් අපි දුර මොකද කරන්නේ? අමුල් ගෑ. මේ හොඳට විභාගේ පාස් වෙන්න ලැබෙවා. එතකොට අපි භාගතුන් වහන්සේ අනුගමනය කරලා. නෑ නේද? ඉතින් අපි එහෙම කියලා දෙන්නේ නෑ. අපිට කන්න ටිකක් දෙනවා. අපිට සිවුරු දෙනවා, කන්න දෙනවා. අපිට උපස්ථාන කරනවා. හරිද? එතකොට ඒගොල්ලන්ගේ දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. එතකොට ඒක ආශිර්වාදයක් නෙමෙයි ඇත්තටම. ඍෂිවරුන්ගේ හැටියට බැලුවොත් සාපයක්. හරි උදේසන. හොඳට ඉගෙන ගන්න ලැබේවා. හොඳ රැකියාව ලැබේවා. හොඳ යානවා ලැබේවා. හොඳ මිස් ලැබේවා. නේද? ඉසුමා ජීවිත පහළ වේවා. ආවේ लाभ सकता है ඒක පරිතෙත් අපි යටනවනේ තවකේට ගහන්නේ මිනි මරන්න යන්නේ නැති අය අරකේ චරිතයකට දැන් විඩි තියාගන්නවා කියලා හිතනවා. අපි ඒකට එතන අපි තෝරගන්න චරිත තියෙනවා. අපි මෙයා කියනවා මරුණොත් හොඳයි කියලා එහෙම තීරණය කරනවා. ඒතර අපි දන්නේම නැතුව අපි මිනි මරුවෙක් වෙනවා වගේ නේද? ඔව් මනෝමූලිකව නේද? ඒ අපේ ආශ්‍රවණුනේ අපි යම් යම් චරිතවලට කැමති වෙන්නේ. අපේ ආශ්‍රවණ. ඒකදී අපිට අදාළම නැති දෙයක් කොහෙවත් යන නාට්‍යයන්නේ එනට අපි තරහ ගන්නවා. ඒක තමයි නේද? පිටක් කරන දෙයක්. ඒක අපි පිළිගන්නවනේ ඒක ඇතුළට බහිනවනේ අපි නේද?
මේ කතාව කරපගත්තට පස්සේ ටික ටික තේරෙන්න ගන්නේ මේ බලයි පුරුද්දට වගේ ටෙලිග්‍රාම බැලෙනවා. බැල ඉස්සර තරම් රහ නැති වෙනවා. දැන් ඒකේ තියෙන රහ නැතිව ගින්න නිකන් අර පුරක් කරෝටි කනවා වගේ දැනෙනවා. දේවල් දැන් අපි දෙනවා සංගීත සංදර්ශනය කියනවා. ඒ කියන්නේ ඒක බලනවා. ඒ වගේ දිහා මොන වගේ සිතුවිල්ලකින්ද කියන්නේ අපි අවබෝධයෙන් නෑ මොන වගේ සිතුවිල්ලකින් නෙමෙයි. මේ හිත අවබෝධ කරගන්න. හරිද? ඔය යන විදිහ ඕම යන්න මොකද දැන් කොහොමද ඔයගොල්ලන් එකකාරී බව මෙදෙන මොකක් හරි එන්ටර්ටේන්මන්ට් හොයාගන්න වෙනවනේ මම. එහෙම යන්න නමුත් දකිමින් ඉන්න මේ හිතේ අවබෝධයක් එක්ක ටික ටික අරවට ඒවා හිත රිජෙක්ට් කරන්න හැටි දකින්න. මොකද ඒක හිත නෙමෙයි. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව වුණාට පස්සේ ප්‍රඥාව තමයි අපි මැනිපියුලේට් කරන්නේ. එතකොට ඉස්සර පිටිච්ච රාමල්ලි සංගීත සංදර්ශන වලින් හරි හරිද ඒ කියන්නේ ඩ්‍රාමාස් වලින් හරි මූවිස් වලින් ඒක නෑ ඕන වෙලාවක වාට ඒක ඔෆ් කරන්න පුළුවන් වෙනවා. හරිද? වාට්සුවට තේරෙන්න ගන්න මේ ට්‍රාන්සිෂන් එක කියන්නේ දැන් ප්‍රඥාව මොකක්ද කියන්නේ ඩිසයිර්ස් කියන එක ඕවර්කම් කරද්දී ප්‍රඥාවෙන් විස්ඩම් කියන එකෙන් මම මේ හරි ලස්සනට ඒක වෙන්නේ. අපි මොකද බලෙන් කරන්න යන්න ඕනේ නෑ. මේක කිසිම දෙයක් නවත්තන්න නෙමෙයි යන්න ඕනේ. හැබැයි මේ හිත දකිමින් යන්නේ දැන් දහම දැකපු කෙනා හිත දකිනවා නොදැන එකක් හිතක්වත් දෙන්නේ නැහැ ඒක කෙලෙසයක්. ඒකට යාට choice එකක් තියෙන ඕන තරම් වෙලාවක් තියෙන ඇනලයිස් කරලා මේකට මම යනවද නොයනවද කියලා තීරණය කරන්න. හරිද? එතකොට සමහර ඒවා අපිට ගහන්න පුළුවන් මම යන්නේ නැහැ කියලා. හැබැයි සමහර ඒවා තාම බලවත් මොකද ඉදිරි ධර්ම බලවත් වෙලා නැති නිසා හරිද? ඒ කෙලෙස් බලවත් වෙනවා. එතකොට මම ඒකට අහු වෙනවා. it's okay. හරිද? නමුත් ඔයා බලාගෙන ඉන්න හිත ඉස්සර තරම් මේකට බහිනවද කියලා. දැන් මම ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි ධර්මයේ ගැළපෙච්ච කට්ටියක ඉස්සර තරම් වාහන වල වේගෙන් එලවන්න බෑ. හරිද? එහෙම කියලා කට්ටිය ස්ලෝ වෙන්න එපා නේ. දොර එකකින් අපි ගන්න නැහැ මේක. ධර්මයේ ගලපගෙන. එහෙම නෙවෙයි. හරිද? කොහොමත් මල්ලි ඒක මේ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා අපි ධර්මතාවනේ. එතනින් එහාට අපි වෙනස් වෙනවා. නමුත් ඉතින් නිකන් බලන්න ඔබ්සර්ව් කරන්න රයිට්. හරි මොකද වෙන්නේ කියලා. දැන් ඒක දිහා බලලා බලන්න වෙන්න තරම් රහක් තියනවා කියලා. අවංකවම ටක් ගාලා කපලා දාන්න පුළුවන් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතල දිනන්න ඕනේ කියලා මේ කරුණාවච්ච ගානක් නැහැ. හැබැයි දැන් වල හිතේ කතාව දැක්කට පස්සේ විඳින්න පුළුවන්. දැන් මැච් එකක් ඉස්සර අපි විඳලා නැහැ නේ විඳවලානේ. හරි නෑ හැම වෙලාවෙම බලන හැම වෙලාවෙම විඳවලා තියෙන්නේ. මේක මූ අවුට් වෙන කියන එක නිකන් හිතන්නකෝ. අරුන් ගහයිද කියලා බයින් ඉන්නවා. එක මූ අවුට් අපේ බැට් ගන්න ගත්තාම මූ අවුට් වෙයි කියලා බයින්. හැම වෙලාවෙම ටෙන්ස්. හරි. අවුල් අපි විඳලාම නැහැ. විඳවලා තියෙන්නේ. දැන් මේ හිතේ කතා කරලා පාතර පස්සේ අර පැත්තත් නැතුව මේ පැත්තත් නැතුව කවුරු ගැහුවත් කවුරු ගැට ගත්තත් සතුටින් බලන්න පුළුවන්. හරි මැදනේ ඉන්නේ. හරි ඒක ඇත්තටම ක්‍රිකට් එන්ජොයි කරන්න. හරි. ක්‍රිකට් නේ ඕනම දෙයක් ඒ විදිහට මේ අර සමාධියත් එක්ක හිතේ සතුට වැඩි වෙන්න අර ලාමක දේවල් නැතුව අර හුදකලා විවේකයත් එක්ක ඊට වඩා එන්ජොයි කරන සැපයක් මට තියෙනවනේ. ඒතර මට අර පින්තූර ඕන වෙන්නේ නැහැ. සද්දේ ඕන වෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් මනෝමූලිකව සමාධිය තුලින් මට ලැබෙනවා. ඒ කාමයන් ඇසුරු කරන්නේ නැහැ. ඒක හොඳයි. ඉතින් එතෙන්ද ඒක එනකන් ඉතින් ඔහොම යන්න. නමුත් මේක හැම වෙලාවෙම මේ හිතේ කතාව ඇප්ලයි කරන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්න අරවට යදිනවා. අපිව බලෙන් යටපත් කරාට වැඩන්නේ. හැබැයි මෙහෙම හිතන්න දැන් අර සීල් ගන්නවා අර වැඩි කරන්නේ. භාගතුනාසේ කියලා දෙනවා මේවා නාමක දේවල්. එහෙනම් මේවා නිදාසනෙක මම හොඳ කියන නිදාර එහෙම බබතෝටක් තියාගන්න. ඒක තියාගන්න. හරිද? තවන් වෙනස් කියලා තේරෙනවා. මොකද කවුරුටත් පුදුලෙක් කියන ධර්මතාවයක් ධර්ම ගැලපුණාට පස්සේ වෙනස්. ඉතල වගේ ආහැටි කරන්න අමාරුයි. හරියට ඇග්‍රෙසිව් කියන ගතියට එන්නේ නැහැ. එහෙම නැත්නම් ඉඳලා හිටලා ඉස්සර එකපාරට පුපුරනවනේ. දැන් ඒ ඉච්චර තදේට නෑ. දැන් හුරුවක් හැටියට තරහ වෙන්න පුළුවන්. ඇතුලින් හරි ලැජ්ජයි වගේ ඊට පස්සේ. අදල හරි ලැජ්ජාවක් ඇතිවෙනවා. මේ හිතට අහුණානේ කියලා තරහ ගියා කියන එක තමයි. හිතට ඒ මට තරහක් එනවා. මම කැමති කවුරු නැති හින්දා ඉන්නවනම් සපයි කියලා හිතන නිසා නැති වුණා. ඒක තමයි රාට්ටපො නිසා මම නේද මම දුකට පස්සේ. එහෙනම් බාහිර කෙනෙක් නිසා නෙමෙයි. ඒක ඇතුලෙන් දකිද්දි හරි ලැජ්ජයි. විමානයක් කියන්නේ. අර වහන්සේ කිව්වා බෝල් එකක් දාන්න යද්දි ආශ්වාදයේ තියෙන ක්‍රිකට් එක ගන්නනේ. නමුත් ඒ හැම මූවමන්ට් එකේම එක හැම ක්‍රියාවකෙම යනකම් අසහනේ තියෙනවා. ආශ්වාදයේ අසහන ආශ්වාදයේ අසහන ආශ්වාදයේ අසහන දෙකම තියෙනවා. මොකද අසහනේ තියෙනවා. අපේ සතුට වෙන කෙනෙක්ගේ දුක වෙලා. ඒකෙමයි. ඒතර අර 6ක් ගහයිද කියන බය තියෙනවනේ ආශ්වාදයේ තියෙනවා. විකට් එක ගන්න අර 6ක් ගහයිද හරි 4ක් ගහයිද හරි කියන එක තියෙනවා තිස්සම.
දෙකත් එක්කම යන්නේ. ඒතර දෙකෙන් කෝකද ඇත්තේ ඉන්නේ මේ දෙකක් වෙනවා මාර අවුලක්. ඊගාවට ඒකෙදි විකට් එකක් ගත්තත් ඒකෙදි සන්තෝෂයක් ඇති වෙනවා. ඊගාවට පර්ෆෝම් කරන කියන ටාස්ක් එක දෙනවා ඊගා බෝල් එක. ඒක තුල විඳින්න දෙන්නේම නැහැ. ඊගා බෝල් එක දාපුවා ඒ අසන්නේ ආශාදේ ඒ විදිහටම තියෙනවා. සමහරවිට ඊට වැඩිය තියෙනවා. මොකද අරගේ පර්ෆෝම් කරපු එකේ ඊටදී පල්ලෙල්ල එකට යන්න බැහැ. අර මේ පතුරුනේ නේද? කිසිම ස්ට්‍රෙස් එකක් තිබුණේ නැහැ. මොකද ඉගෙන ගත්තා. හරිද? මේ එක පේපර් එකක් කොලෙජ් එකේ ලංකාවේ ඉඳලා. අර ආම්බුනේ මම අහලා තියෙනවා මේ බලනකොට එයා තමයි ප්‍රිසන් එකේ ඉන්නකම් එයාට ගහලා තියෙන්නේ. එතකොට මැන්ඩෙලා ජනාධිපතිනේ. මැන්ඩෙලා ගිහිල්ලා පොඩ්ඩේ වාඩි වෙලා වාටියේ එන්ජොයි කරනවාද කියලා අහලා එතන ගිහිල්ලා. කියන්නේ කිසිම මම උදාහරණයක් කියුවේ මිනිස්සු එච්චර දුරට පොගියු කරන්න පුළුවන් ලෙවල් එක මිනිස්සු ඉඳලා තියෙනවා කියන්නේ. ඒක එන්නේ මල්ලි මේ බුදු කෙනෙක්ගෙන් තොරව නෙමෙයි. ගුණේ එන්න වෙන සෝස් එකක් නෑ ඒක තමයි. බුදු කෙනෙක්ගෙන් තොරව නෙමෙයි. මොකක් හරි වෙන විමාක වාරයක් නිසා එයා එතන ගියාට ඒ වෙන ආගමක් මොකක්ද නැහැ ආගම. පොඩි කොහොමද? ඔව් ඒ විනාද ඒ ගුණේ දැන් කතෝලික වුණාද ජීසස් වුණාද නේද? සුන්දර ගුණනේ. ඒවා මේ නිකන් ආපුව නෙමෙයි. ඔය සංස්කෘතියක් නේ ආගම කියන්නේ. ඒ සංස්කෘතියක් ඒ මහා කරුණාවක් දෙන්න බෑ ඒව නැතුව. බුදු කෙනෙක් ගියේ මේක මහා කරුණාව භාගතුන්සට විතරයි මම. මේ කිසිම කෙනෙකුට එන්නේ නැහැ. නමුත් අර කරුණාව කියන ගුණය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා එන්නේ ඔය බ්‍රහ්ම ස්වභාවයන්නේ. ඒකට අපි දකින්න විනාක ඔය අන්‍යගම කට්ටිය තුල ඒවා තියෙනවා. අපේ ඉතින් බුදුහාමුදුරන්ගේ තොරව නෙමෙයි. වහන්සේට මම කලින් දවසක් කතා කරා දෙවනියස කියපු කතාවක්. ඒ කියන්නේ හාමුදුරුවෝ සියලු දෙනාටම දකින්න පුළුවන් ලෝකේ ඉස්සරහට දැන් චීනේ ටිබෙට් එක ආක්‍රමණය කරනවා ඒ වගේ සියලු දේවල්. ඒතකොට පොඩි හාමුදුරුවෝක් අහනවා ඇයි ඔබ වහන්සේලා ඒක වෙනස් කරන්නේ නැත්තේ? ඒතකොට ඒ දෙන උත්තරේ තමයි මේ ඒක වෙනස් කරන එක නෙමෙයි මගේ ජොබ් එක කියන්නේ. මගේ කාලේ පවතින විදිහට පවතින විදිහ වෙනස් කරන්නේ නැහැ. කියන්නේ අපි ඔක්කොම පවතින දේවල් වල වෙනස් කරන එක නෙමෙයි ඊට වඩා වෙනස් කාර්යයක් යන්න තියෙනවා කියන්නේ. වික්ෂුල්ලා මොනතරම් ඝාතනය වෙනවද චීන හාමුදුරුවෝ? මොකද ඒ තුළ කවුරුවත් කරේ කිසිම වෛරයක් ඇති කරගන්න ඒ බුදු වෙනනේ මම කියන්නේ. වීරින් සෞදුරාටපත් කරනවා. ඒ කිසිම කෙනෙක් කරේ වෛරයක් ඇති කරගන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක්. ඒ ඉන්න මම හිතන්නේ සියලුම වික්ෂුන් වෛරයක් ඇති වෙන මට්ටමක් නැහැ මලි සමාධියේ ඉන්නේ. සමාධිය තුළ කාමච්ඡන්ද ව්‍යාපාද නැහැනේ. ව්‍යාපාදේ කියන්නේ වෛරයක් කොහොමද ඉන්නේ නැහැ තරහින් නැහැනේ. ඒක තමයි එයාගේ හැකියාවක් නෙමෙයි. සමාධිය නිසා. කලබලයක් නැහැ කිසි. මරණ කෙනෙක් ආවොත් එයාට කම්පැෂන් කියන තමයි එයාට යන්නේ. අනේවාසෝපක් මොකද එයා අකුසලයක් කර ගන්නවා කියන හැඟීම නෙන්නේ මව මරනවා කියන එක මට මොනවක් කරන්න නැති වෙනවා කියන එක මගේ ජීවිතය ආන වෙනවා කියන එක නෙමෙයි. මොකද ෆියර් කියන තෝට් එක හඳුනන්නේ නැහැ සමාධිය. එහෙම එකක් නැහැ සමාධිය. බයක් ඉන්නේ නැහැ. මාර වීඩියෝ එකක් දැක්කම මම පැවිදිච්ච මුල් කාලේ තායිලන්තයේ ඇත්තටම අර අචාන් කෙනෙක් මට වෙන්නේ අචාන් නිදිනෝකේ උන්වහන්සේලාගේ ආරාධනෙ හිටපු පවුල් මිඩිටේටර් කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔසක් මේ ඇතෙක් ෆ්ලොප් වෙලා ඌ ඇවිල්ලා අර එහාට මෙහාට දඟලනවා දඟල් මම හිතන්නේ දඟල්ද වන්ද නැකෝ කඹද වන්ද කොහොම හරි පිටිපස්සේ කඹයක් කැඩිලාද කොහොමද? අර එයා දඟලනවා මේව කරනවා එයාව කන්ට්‍රෝල් කරන්න බෑ මද කිපිලා. අර ඒ වගේ විසි කරනවා ගොඩක් මේ මීඩියා කට්ටියත් වට වෙලා. ඉතින් මේ එන කේස් හරි පස්සේ ආරාමේ ඒ ළඟ තියෙන ආරාමේ අර බුද්ධ සමාධියක් තියෙන ආවුරු කෙලින්ම ඒ වීඩියෝ එකේ තියෙනවා මම කෙලින්ම අලියා ගාවට ගිහිල්ලා හොඩේ අස්සෙන් යටින් කකුල් දෙක මැද්දේ පරයන්ක ගහලා වාඩි වෙනවා. අලියා එහෙම නවතින. හරිද? කවුරුත් කිට්ටු වෙන්නත් නැති වෙලාවේ මේ ආවුරු කෙලින්ම එහෙම යන්න බෑනේ මල්ලි මොලේ පණ තියෙන මිනිස්සුන්ට. සමාධිය නිසා එහෙම නෑ අවුලක් කියන්නේ. සමාධිය නිසා පවර්ෆුල් බයක් කියලා දැනෙන්නේ නෑ බයක්. හරි. එතකොට අර ගිහිල්ලා කකුල් දෙක මැද්දේ වාඩි වෙනවා.
හැබැයි උන්වහන්සේ පෙර කල කර්මයක් ඵල දෙන්න බැරිද? ඉතින් මම ඒක තමයි මම කියන්නේ. ඊට පස්සේ අලිය මුකුත් කරන්නේ නැහැ. හරිද? විනාඩි දෙකක් විතර දැන් තියෙනවා නිශ්චල. මාරයි. හරිද? ඊට පස්සේ එක මීඩියා එක්කෙනෙක් කවුරු හරි ෆොටෝස් ගන්නවා. හැබැයි එක්කෙනෙක්ගේ ෆ්ලෑෂ් වෙනවා. ෆ්ලෑෂ් එක වදිද්දි අලියට සේරම මතක වෙනවා. එයා අවුල් වෙනවා. එයා කෙලින්ම අර ඉස්සර වලට හිටපු ආමුදුරන් මෙහෙම අයින් කරනවා. මම හොඳින් අයින් කරා. මෙහෙම අයින් කරනවා යට යන්න. හරි. මෙහෙම අයින් කරලා යනවා. අර මැද්දට ගිහිල්ලා අර මනුස්සර ගහන මට ඒ සායනාසිකේ මනුස්සය මැරෙනවා කියලා. කැමරාකාර මැරෙනවා. මේ අර ආමුදුර අයින් කරන්නේ. එයා ආමුදුරන්ගේ මෙතන රිබ්ස් ගිහිල්ලා ඇනිලා එන්නේ එයා ආමුදුර ඔපත්. අලිය ගැහුවේ නැහැ. නමුත් අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය දෙයක් එයා ආමුදුර කරා. මොකද්ද මේ? එක්සිබිෂන් වැඩක් නේ දැන් මේ කට්ටියක් වැද්දී අලිය මේ වෙලාවේ දැන් උන්වහන්සේ සක්කාය දිට්ඨිය සහිතවමනේ සෝවාන් වෙලා නැහැ සමාධිය විතරයි තියෙන්නේ. එතකොට නිකන් අර පොර සංඥාවෙන් ගිහිල්ලා කට්ටිය ඉස්සරහට කෙලිම ගිහිල්ලා වාඩි වෙනවා. අලිය ඇත්තටම ගැහුවේ නැහැ. අලිය අයින් කරා. ඒක හොඳට පේනවා අලිය මෙහෙම අයින් කරනවා. ආ මෙතනින් ඒ අර ඇග්‍රෙසිව් නේ වෙලාවේ අර යන මේකට තියෙන ටිකට අර මෙහෙම කරලා ගහනදී මෙහි ගිහිල්ලා එන්න දවස් කීපයකට පස්සේ උන්වහන්සේ අපවත් කරා. මේ වැඩක් වුණා අපේ මදුරංගල මම යන්න හිටපු කලින් හිටපු පොඩි ළමයි උන්වහන්සේ ගල් උඩ උන්වහන්සේ මල් කඩනවා යට අලියා ඉන්නවා. මෙයා උඩ මල් කඩ ඉන්න ගමන් අලියට තියෙන ගඩොල් කෑලි උඩ කෑලි වලින් නිකන් ගහනවා. චූටි හාමුදුර කෙනෙක් බට්ටේ. මේ අලිය ඉතින් උඩ බලලා නිකන් ඉන්නවා. තවසක් උන්වහන්සේ යටදී හම්බෙලා. යටදී හම්බෙලා. අලියා මෙහෙම අල්ල අරගෙන පුරතරේ ඉතින් මෙහෙම හොල්ලලා හොඳ අන්දර කටු ගාලා උඩින් තියලා. අන්දර කටු දැන් පොඩේ ඉන්න බෑ මේ පැත්තට ගියත් හැරෙනවා අර පැත්තට ගියත් හැරෙනවා මොකක්වත් වෙලා නැහැ. හැබැයි වෙනත් උන්වහන්සේගේ තියලා ඇට දෙකක් කැඩලා. ආ මෙහෙම අරගෙන හොල්ලලා උත් කන්නතු පරිස්සමට එන්න කටු ගොඩක් උඩ තියෙනවා. වලන්න. ගොඩක් දේවල් මම දන්නවා වෙනස් කෙනෙක්. ඒක බෝල් සම්බාර පොඩි දෙයක් දැන් මහ බෝසත්යන් වහන්සේ උපදින්න බුදුවරුම නැහැනේ බුද්ධ උත්පාද කාලවල තුබුදලා තියෙන මොකක් හරි ආගමක් ඇති. සෝවාන් කෙනෙක් වෙන කෙනෙක්ව සරණ කරගන්න වෙන ශාස්ත්‍ර වහන්සේ කෙනෙක්. ආදේවගේ ඒ එක්ස්ටෙන්ඩ් මට මතකයි උතන ඔක විතරක් නෙමෙයි කියන්නේ එන්ජොයි කොෆි කියන විතරක් නෙමෙයි කියන්නේ තව දෙක තුනක් කියනවා. හරිද? එයාට මොකක් හරි කියනවා. මම හිතන්නේ මේසෙට එන්න කියනවා. එයාගේ එයා එක්ක එන්න කියනවා ටේබුල්ට. ආ රයිට් එයා ඉන්වයිට් කරනවා. එන්න කියලා. එයා ඉන්වයිට් කරනවා එන්න කියලා. අර දෙක. ඊට පස්සේ අර ගොඩක් ක්ලෝස් වුණා. ඒ කියන්නේ අර දරා ගන්න බෑ මේ ගුණ. ඊතරේ Facebook එකේ තිබුණා මේ බිල් ගේට්ස් ගේ කතාව. බිල් ගේට්ස් උත්තර ප්‍රසිද්ධ සල්ලි නැති කාලේ එයාට පත්තර ගන්න අපේ නාම නැතුව අවස්ථා දෙකකදීම ඒ පත්තරකාරයා නිකන් පත්තර දීලා. ඊට පස්සේ බිල් ගේට්ස් සල්ලි තියෙන කාලේ එයාව ආපහු මතක් කරලා හම්බෙන්න ගිහිල්ලා ඇහුවලු ඔබට ඕනම දෙයක් කියන්නේ මම මේ කරලා දෙන්න. ඔව්. ඊපස්සේ කිව්වලු එයාට පාඩි හින දෙයක් මට කරන්න බෑ කියලා. ඔව්. එයා කිව්වලු මට සල්ලි නැති කාලේ තමයි මම ආට දන් දුන්නේ. ඔයාට දැන් දෙන්න හිතන තියෙන ඔයාලා සල්ලි තියෙන කාලේ. ඔව්. ඒ දෙක සමන් කරන්න බෑ කියලා. ඉස්ස වෙනවනේ. ඒක මාරයි. ඔව්. ඒක මාරයි. ඒක මේකත් අපිටත් හොඳම අවස්ථාවක් නේද කරන්නේ කියලා. කියන පමණින් දන්නේ. හරියට හරිවන්නේ දැන් මිනිස්සුන්ට නැති වෙලා මිනිස්සු වරකම් කරන්න හිතෙන්නේ බලෙන් හරි ගන්න නැති වෙලාමයි දන් දෙන්නේ. තමන්ට ද්වේෂය එන වෙලාවෙම මෛත්‍රී කරන්න හිතනවා. හැබැයි මේ ලංකාව දවස් 7න් වෙනස් වෙනවා වල මිනිස්සු වෙනස් වුණා. කියන මෛත්‍රී කරන්න ගත්තොත් දානය සීලය ඔය මිනිස්සු අරගල කරන භූමියෙම කෙලින්ම සීලය කියන්නේ තැන්ට කියොත් අර මහත්මා ගාන්ධිලා කරා වගේ ආර්ථාල් කියන ඒගොල්ලන් කරේ සීලය තුන්නේ හිටියේ කියලා. හරිද? මේ කියන්නේ ෆාස්ටිං උපෝසතය පොඩි. එතකොට ඒක ඒ විදිහට ගියොත් මිනිසුන්ගේ හිතේ ද්වේෂය නැති කරගෙන මෛත්‍රිය ඔපොසිට් සම්පූර්ණ මෛත්‍රිය වැඩුවොත්
පොරලංකාවේ දානේ කැන්ට ගියොත් සීලේ කියන තැනට ගියොත් දාන සීල භාවනා ත්‍රිවිධ කරන ලංකාවේ නැහැ. මේ සිටුේෂන්ස් වෙනස්. මේක වෙනස්. මේ අපේ දැන් කර්ම වේගය බලවත් නේ. ඒතර අපි ද්වේෂය වඩන්න හරිද? අපේ කර්මය තව තවත් පල්ලෙහාට යන්නේ. ඒකට අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්නේ නැහැ. කොහොම සරල තියරිය. සීලවන්තයා හිතට දේවල් ලැබෙනවා කියන්නේ සීලෙන් නිසා. අපි එහෙනම් දැන් පෙට්‍රල් නැත්නම් අපි සීලේ කියන දැන් අපි දාන්නවා. හිතට දේ ලැබෙනවා. මොකද ඒක ධර්මතාවයක් භාගතුනක් කියන යම් හේකින් එහෙම නැති වුණොත් දෙවිවරු හරිය ඒක දෙන්න ඕනේ කියලා. හේතුව මේ නැත්නම් සුධර්මා දිව්‍ය සභාවෙන් ඒ දෙවිවරුන්ට පොපොයින් කළා ඉනවා දෙවිවරු. දැන් ඒක ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් මේ භාගතුනක් එහෙම කියනවා. ඒක මාරණකාවක්. පුළුවන් සින්දු යටාවක් කියනවා. මේ දැස්සල අපි හම්බ කරන්නේ අන්ත දන් දෙන්න කියන එක. ආගම්ගත වෙනකොට පස්සේ කතා කරන්නේ. අහන්න දෙයක් නැහැ නේ නන්ද. ඕක ගැලපුණාට පස්සේ අහන්න දෙයක් නැහැ. මම තාම හොයනවා ප්‍රශ්න කාගෙන් හරි අහන්න. මටත් ප්‍රශ්න නැහැ. ඕක ගැලපුණාට පස්සේ ප්‍රශ්න නැහැ. සමස්ත ධර්මයේම උතන තියෙන්නේ. තමන්ට දුපතක් කරගන්න කියලා භාගතුනාංශ කියන ඕන උතන. ඕක ගලපගත්තට පස්සේ තමන්ට දුපතක් කරගන්න. ආයි බාහිර හොයන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් සම්පූර්ණ කෙනෙක් එයාට තව කාලයක් අහන්න දෙයක් නැහැ. මොකද එයා දන්නේවත් නැහැ. මේක අවශ්‍ය අවශ්‍ය දේ දැනගන්න. දැන් එයාට ඇප්ලයි කරගෙන ඉන්න තියෙනවා. දැන් කුත්තේ තමයි කරන්නේ. ආයි හොයන්නේ බවතර වැඩි කරගන්න. නෑ. අපේ දැන් සමාධියට වෙන්නේ ඊට පස්සේ සමාධිය නැසුරු කරනවා.